අපි අද කතා කරන්නේ HTML කියන පාඩම. හරිද? එතකොට මේ පාඩම ඉගෙන ගැනීමේ අරමුණ වෙන්නේ මොකද්ද HTML page එකක් කියන්නේ? ඒ page එකක් මොන වගේ දේවල් වලින්ද හැදලා තියෙන්නේ? අපි කොහොමද ඒකක් වෙනස් කරන්නේ? සහ සරල වෙබ් පිටුවක් හදාගන්නේ කොහොමද කියන එක. ඉතින් අපි කතා කරන්න ඉස්සෙල්ලාම මේ වෙබ් පිටුවක් කියන්නේ මොකක්ද කියන එකේ දාලා අදහසක් අරන් ඉමු. දැන් මම වෙබ් අඩවියකට ගියොත් දැන් මේ තියෙන මේ වගේ වෙබ් පිටුවක්. හරි මේ තියෙන්නේ අපිට වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් පොඩි ටූල් එකක්. හරි මේ තියෙන්නේ YouTube කියලා ගියොත් මේ තියෙන්නේ වෙබ් පිටුවක්. හරි එතකොට මේ වගේ ඒවා වෙබ් කියන concept එකට ඇතුළත් වෙනවා. ඇත්තටම දැන් වෙබ් පිටු කියන එක ගල්ලාම දාන්නම මුලින්ම ඔෆ් කරන්න. වෙබ් පිටු සහ වෙබ් ඇප්ලිකේෂන්ස් මේ ඔක්කොම පාවිච්චි වෙනවා. ඒතර මේ වගේ එකක් නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? අපිට බලන්න පුළුවන් මේ වෙබ් පිටුවක් නිකන් right click කරලා view page source කියොත් මෙන්න මේ වගේ ගොඩාක් ඒවා මේකේ තියෙනවා. ඒ කියන්නේ මේවා ඇත්තටම tags. හරි. අපි දැන් මොනවා හරි දෙයක් හදනකොට දැන් ඔයගොල්ලෝ ඩිසයිනින් කරනකොට ඔයාලා දන්නවනේ ඒකට ෆ්‍රේම්ස් දානවා, බ්ලොක් හදනවා, ඒක තුලේ මල් හදනවා, මොකක් හරි ඩිසයින් එකක් දානවා. ඒ ඔක්කොටම ඔයගොල්ලෝ මොනවා හරි දේවල් පාවිච්චි කරනවා. ඒ වගේ වෙබ් පිටුවක් ඒක ලස්සනට තියාගන්න ඒකටත් අපි මේ ටැග්ස් කියන ඒවා පාවිච්චි කරනවා. මේ ටැග් පාවිච්චි කරලා තමයි මේ වෙබ් පිටුවක් අපිට ලස්සනට පේන්න හදලා තියෙන්නේ. ඉතින් මේකට විවිධ ඒවා පාවිච්චි කරනවා. අපි ඒවා ටිකක් ඉගෙන ගමු මේ පාඩමේදී. හරි. එතකොට සරලම අපි වෙබ් පිටුවක් කියලා ගත්තොත් අපි ඒකට හඳුනා ගන්න පුළුවන් වෙබ් පිටුවක තියෙනවා මෙන්න මේ වගේ බේසික් ටිකක්. අපි මේවා ටැග් කියලා කියනවා. HTML කියන එක තමයි අපි මේ වෙබ් පිටුවක් කියලා හඳුන්වන්නේ. හරි? එතකොට අපිට වෙබ් පිටුවක තියෙන දේවල් වෙබ් බ්‍රවුසර් එකකින් ලස්සනට පේනවා. දැන් වෙබ් පිටුවක් ගත්තොත් වෙබ් පිටුවක තියෙන්නේ මොනවා හරි කන්ටෙන්ට් එකක්. ඒක අපිට සරලව තේරෙන්නේ නැහැ. මේ වගේ කන්ටෙන්ට් එකක් තියෙනවා. හැබැයි මේ කන්ටෙන්ට් එක වෙබ් බ්‍රවුසර් එකකින් මොකද කරන්නේ? අපිට පේන හැටියට ලස්සනට arrange කරලා හදලා දෙනවා. දැන් අපි හොඳම උදාහරණය මෙන්න මේක ගමු. මේ තියෙන්නේ සරල ටැග් ටිකක්. මේකේ font size එක පේනවනේ. හරි. මේ සරල ටැග් ටිකක්. හරි. HTML කියලා තියෙනවා, head කියලා තියෙනවා, body කියලා තියෙනවා. මම මේක save කරනවා මෙන්න මෙතනින් අනිවාර්යෙන් අපි all types කියලා තෝරන්න ඕනේ. notepad එකකින් save කරනකොට නැත්නම් ඒකේ අග තියෙන extension එක මේකට වදිනවා. all types කියන option එක මම මෙතනින් save as කියන file type එක all types කියලා තෝරලා මේකට දෙනවා home කියලා නමක්. තේරුනේ නැහැ මම අතින් ඉස්සෙල්ලා. මේකට මම දෙනවා home කියලා නමක්. මම මේක documents වල නැත්නම් documents වල මම HTML කියලා save කරන්න. home .html කියලා මම මොන documents ඇතුලේ new folder එකක් හදලා ඒකේ මම save කරනවා. හරි. දැන් මම save කරපුවාම මම එතෙන්ට ගිහිල්ලා බැලුවොත් documents වලට ගිහිල්ලා බැලුවොත් ඔයාලට පේනවා මෙතන home html කියලා ෆයිල් එකක් තියෙනවා. ඒ වගේම ඒක අපිට පෙන්වන්නේ වෙබ් බ්‍රවුසර් එක එක්ස්ටෙන්ෂන් එක. දැන් මෙතනදී Google Chrome විදිහට පෙන්වනවා. ඒ කියන්නේ මම මේක ඩබල් ක්ලික් කරොත් ඕපන් වෙන්නේ Chrome කියන එකේ. හරි. දැන් මේක ඕපන් වුණාට කිසිම දෙයක් පේන්නේ නැහැ. කිසිදු දෙයක් පේන්නේ නැහැ. ඒකට හේතුව තමයි
අපි මේක කිසි දෙයක් පෙන්වන්න කියලා ලියන්නේ නැහැ. හරි? දැන් මෙතනදී ඔයාලා ඉගෙන ගන්න ඕන ප්‍රධානම කරුණ මේ ටැග්ස් බොහොමයක ඇත්තටම සියලු ටැග් කිව්වොත් ඒක නිවැරදි. මේ ටැග් එකක් ඕපන් වෙනවා නම් ක්ලෝස් වෙන්න ඕනේ. HTML කියලා මේ විදිහට ඕපන් කරනවා. ඒ වගේම HTML කියලා ක්ලෝස් කරනවා. එහෙනම් අපි වෙබ් එකේ පාවිච්චි කරන ටැග්ස් ගත්තොත් මේ ටැග් ඕපන් ක්ලෝස් කියලා ටැග්ස් දෙකක් පාවිච්චි කරනවා. ටැග් එක ඕපන් කරන විදිහ සහ ටැග් එක ක්ලෝස් කරන විදිහ. එතකොට HTML නම් HTML කියලා නිකම්ම පටන් ගන්නවා. ක්ලෝස් නම් මේ ෆෝවර්ඩ් ස්ලෑෂ් එක ගහලා HTML කියලා දානවා. ඒක ක්ලෝස් කරනවා. දැන් හෙඩ් එක බලන්න. හෙඩ් එක පටන් ගත්තා. හෙඩ් එක ඉවර කරා. බොඩි එක පටන් ගත්තා. බොඩි එක ඉවර කරා. ඒ වගේම තව අවස්ථාවක් තියෙනවා. අපි මේ ටැග් එක ඇතුළෙම මෙහෙම අපි ෆෝවර්ඩ් ස්ලෑෂ් එක ගහනවා. ඒ කියන්නේ මේ ටැග් එක පටන් ගන්නවා සහ ටැග් එක ඇතුළෙදිම මේක ඉවර කරනවා කියන අදහස තමයි මෙතනදී තියෙන්නේ. මේ අවස්ථා දෙක තමයි ටැග් එකක් ඕපන් කරන්න ක්ලෝස් කරන්න පාවිච්චි කරන්නේ. හරි? එහෙනම් මේකේ ඇතුළට කන්ටෙන්ට් එකක් දානවා නම් මොනවාරි. ඒ කියන්නේ අපිට මොනවා හරි පේනවා නම් ඒ පේන ටික ලියන්නේ අපි මේ body කියන කෑල්ල ඇතුලේ. This is my page. ඔන්න මම මේක ලියලා මේ page එක save කරලා මම නැවතත් browser එකට ගිහිල්ලා web page එකක් අපි save වුණාද කියලා නැද්ද බලන්න. මෙන්න මෙතන තියෙන reload this page කියන button එක click කරනවා. මේක click කරපුවාම this is my page. එහෙනම් අර මොකද උනේ දැන්? මේ body එකේ තියෙන content එක අපිට දැන් ඔන්න පේනවා. මේ body එකේ තියෙන content එක වෙනවා. මම මේක මෙහෙම tab එක ගහලා මැදට ගන්නවා. මැදට අරන් මම refresh කරනවා. මෙතන කිසි දෙයක් වෙනස් වෙනවද? නෑ. අන්න ඒක විශේෂත්වයක්. මොකද තමා අපි මේ මෙතනින් tab තිබ්බා කියලා මේ tag වලට මුකුත් කරලා නෑ. ඒව එතකොට HTML කියන එක අපි මේකේ blank space කොච්චර තිබ්බත් ඒවා skip කරලා දානවා. tab තිබ්බට ඒවා skip කරලා දානවා. එහෙනම් tab එකක් හෝ blank space එකක් තියෙන්න ඕන නම් අපිට ඒකටත් තියෙනවා ක්‍රමයක්. ඒකටත් තියෙනවා මොනවා හරි tag එකක්. නැත්තම් අපි ඒව CSS පාවිච්චි කරලා CSS කියන එක ඉස්සරහදී මම කියලා දෙන්නම්. හරි? ඒවා පාවිච්චි කරලා අපි මේක අපිට ඕන හැටියට හැඩගසව් කරගන්න ඕනේ. පැහැදිලිද? හරි. එහෙමනම් දැන් ඔයාලට තේරෙනවද මේක තමයි බේසික්ම HTML පිටුවක් ගත්තොත් තියෙන්න ඕන ටැක්ස් ටික. මොකක්ද HTML එක head එක body එක. මේ head එක තියෙන්න ඕන කියලා දෙයක් නැහැ. නමුත් ඒක තියෙන්න ඕනේ සාමාන්‍ය. හරි? right. පැහැදිලි නම් අපි ඊළඟ එකට යමු. දැන් ඔන්න මම මේ head එක ඇතුළට දානවා තව tag එකක්. ඒ tag එක title කියන tag එක. මම මේ tag එක මෙතනින් copy කරලා අරන් දාන්නම්. right. title කියලා කියන්නේ සාමාන්‍ය අපිට උඩින් පේන්න තියෙන එක. දැන් ඔයාලට පේනොත් මෙන්න මෙතන මේ title එක වෙනස් වුණා. එහෙනම් මේ head tag එක ඇතුලේ දාන්නේ අපි මේක ඇතුලේ තව ගොඩක් ඒවා දානවා. head tag එක ඇතුලේ title එක ඊට පස්සේ script ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. අපිට මේ browser එකේ දැන් මම මෙතෙන්ට ගියොත් එහෙම ඔයාලට මේකේ පේනවා all.lk video download tool කියලා. හරි? ඊට පස්සේ මම YouTube එකට ගියොත් එතන අපිට title එක විදිහට පේනවා YouTube කියන එක. ඒ වගේ අපිට මෙතන මේ title එකට පේන්න ඕන එක අපි දාන්නේ මොකක් ඇතුළේද මෙන්න මේ head එක ඇතුලේ title කියලා tag එකක් තියලා ඒ tag එකේ තමයි අපි ඒක දාන්නේ. මෙතන දාන එක browser එකේ title එක විදිහට පෙන්නනවා. ඔන්න මම වෙනස් කරා test title කියලා. මම මේක refresh කරපුවාම මෙතන title එක වෙනස් වෙනවා. පැහැදිලිද? right. ඊට පස්සේ දැන් මම body එකේ content එකක් ඔයාලට දාලා පෙන්නුවා. දැන් අපි මෙතන මේ ID කියලා එකක් දාලා තියෙනවා. හරි? body tag එක ඇතුලේ
id කියලා එකක් දාලා තියෙනවා. right එහෙනම් tag එක ඇතුලේ tag එකට අදාළ වන attribute තියෙන්න පුළුවන්. මොන හරි tag එකකට අදාළ වෙන attribute. දැන් අපි මෙතන තව දැම්මොත් එහෙම මට මෙතන ඔන්න මම අර this is my page කියන එක h1 කියලා එකක් මෙතනින් දාලා this is my page කියන එක මම ඒ h1 එක ඇතුළට දානවා. h1 එක ඇතුළට දානවා නම් මොකද කරන්න ඕනේ මම මේ this is my page කියන එකට පස්සේ මම මේක h1 එක close කරනවා. h1 close කරන්නේ this is my page කියන එකට පස්සේ. එහෙනම් දැන් මේ this is my page කියන එක තියෙන්නේ h1 එක ඇතුලේ. ඇයි මම මෙතනින් open කරේ එකට පස්සේ close කරේ. එහෙනම් ඒක ඇතුලේ තියෙන්නේ. හරි. දැන් මේකට මම දාලා මේ අපේ පිටුව රිෆ්‍රෙෂ් කරලා බැලුවොත් ඔයාලට පේන්නේ මේ දැන් මේක ලොකු වෙනවා. එහෙනම් අපි Word වගේ document එකක් ගත්තොත් අපි දන්නවා font size එක ලොකු කරලා නැත්නම් Word art එකක් දාලා අපිට මේකේ font එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේ HTML වලත් අපි විවිධ ක්‍රම තියෙනවා. එක්කෝ මොනවා හරි tag එකක් එහෙම නැත්නම් CSS පාවිච්චි කරලා අපිට ඕන හැටියට මේක හැඩගසව කරගන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ මෙතනදී ඔයාලට කොහොමද මේ ડોකියුමන්ට් එකක් සේව් කරන්න කියලා දීලා තියෙනවා. දැන් ඊළඟට මම කිව්වා අපි tag වලට තියෙනවා attribute කියලා. එතකොට මේ body කියන tag එකට ඔන්න bg color කියලා attribute එකක් දානවා. bg color කියලා. මේ bg color කියන attribute මේවා අපිට ඕන හැටියට දාන්න බෑ. පළවෙනිම දේ. අපි දැනගන්න ඕනේ මේ body කියන HTML tag එක ගත්තාම ඒකට අදාළ වෙන attribute මොනවද කියලා. ඒ කියන්නේ අපි සියල්ලම නැතත් අපි මේ අදාළ ඔයාලගේ පාඩම් වලදී අදාළ කොටස් ටික හරි දැනගෙන ඉන්න ඕනේ. හරි. මේ bg color කියන එකකින් කියන්නේ background color කියන එක. මෙතනදී කියවෙන්නේ background color කියන එකට. එහෙනම් මෙතන අපි දීලා තියෙන color code එක පේනවා ඇති background color එක වෙනස් වෙනවා. හරි. මේ color code කොහොමද අපි හොයාගන්නේ? අපි සාමාන්‍ය paint ගත්තත් අපිට color code තියෙනවා මෙන්න මෙතන. right? එතකොට මේකෙදිත් පෙන්වන්නේ අපිට RGB කියන එක. හරි? RGB color එක. ඔයාලට පේනවා ඇති red, green, blue කියලා තියෙනවා. එතකොට මේකේ ඉලක්කම් 3ක් තියෙනවා. මේකට දාන්න පුළුවන් වැඩිම ඉලක්කම මොකක්ද? 255. දැන් මම මෙතන 257 වගේ දාන්න ගියොත් මේක 257 ටයිප් වෙන්නේ නැහැ දැක්කද? 255 තමයි උපරිම අගය දාන්න පුළුවන්. එහෙනම් 255 රිප්‍රසන්ට් කරන්න අපිට දෙකේ පාදයෙන් ඉලක්කම් කීයක් ඕනද? අපිට ඉලක්කම් කීයක් ඕනද 255 රිප්‍රසන්ට් කරන්න? කියන්න බෑ. පැහැදිලිද? ඒ කලර් කෝඩ් වල මෙතන තියෙන්නේ මේ තියෙන RGB කියන එක. මෙතන red, green, blue කියන එක තමයි තියෙන්නේ. එතකොට මේ ඉලක්කම් නැත්නම් මේ 16 පාදේ හෙක්සා වලින් තමයි එක රිප්‍රසන්ට් කරලා තියෙන්නේ. R value එකයි, G value එකයි, B value එකයි. අපිට ඕන value එකක් අපිට හොයාගන්න පුළුවන් මෙතනින්. අපිට ඕන කැමති පාටක් අපිට කන්වර්ට් කරලා දාන්න ඕනේ නැහැ. අපිට මෙතන custom colors ගන්න ඕන තරම් tools තියෙනවා. ඒවා පාවිච්චි කරලා අපිට ඕනට color එකක් දාගන්න පුළුවන්. හරිද? අපි Photoshop වගේ කරනවා නම් අපිට පෙන්නනවා color pick එක ගත්ත ගමන් මොකද්ද මේකේ hexa value කියන එක පෙන්නනවා. හරි? ඒ වගේම online tools තියෙනවා. ඒ වලින්වත් අපිට බලා ගන්න පුළුවන්. හරි. පැහැදිලිද මේ color කියන එක? එහෙනම් මේක මොකද්ද? body tag එකට එන attribute එකක් තමයි bg color කියලා කියන්නේ. හරි. ඒ වගේ තව ඒවා තියෙනවා. text align කියලා තියෙනවා. text align center. දැන් මොකද වෙන්නේ? මොකුත් වෙන්නේ නැහැ. text align මේ හැම tag එකක්ම හැම තැනකම වැඩ කරන්නේ නැහැ කියලා මම කිව්වා.
නේද? ටෙක්ස්ට් ලයින්. එතකොට සමහර ටැග්ස් මේවට අපිට දැම්මට ඇප්ලයි වෙන්නේ නැහැ. විශේෂයෙන් දැන් HTML5 කියන එකේදී අපි ඒ ගැන කතා කරන්න ඕනේ නැහැ. අපි ඒක වැඩි දෙරන්නේ ඒක අපි ඉස්සරහට කතා කරමු. right align center. එතකොට body tag එකට ඒක ඒ attribute එක වැඩ කරනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ HTML tags තියෙනවා, tag වල attribute තියෙනවා. ඒ attribute අදාළ ගැළපෙන එකට අපි දාන්න අපි ගාව දැනුම තියෙන්න ඕනේ. ඒක අපි ඉගෙන ගන්න ඕනේ. හරි. ප්‍රශ්න තියෙනවද? ඔතෙන් එනකන් දැන් අපි මේ ડોකියුමන්ට් ෆෝමැට් කරනකොට අපිට දැන් කියන්නේ අපි HTML ડોකියුමන්ට් එකක් හදනකොට අපිට ඒකේ එක විදිහට මේවා ෆෝමැට් කරන්න ඕනේ. කියන්නේ යූසර් කෙනෙක්ට මේක කියව ගන්න පහසු වෙන්න අපි මේක හදා ගන්න ඕනේ. හරි? එතකොට අපිට එනවා සමහරවිට ඡේදයක් එනවා නම් අපි ටැග් එකක් පාවිච්චි කරනවා p කියන ටැග් එක. p එකකින් කියවන්නේ paragraph කියන එක. paragraph කියන එක. හරි? එතකොට මම මේකට word document එකක් කරන් automatic paragraph එකක් generate කරලා ගන්නම්. ඔන්න මම paragraph එක copy කරන්නේ නෑ ඒ ටික. right මේක paragraph එක දැම්මා. ඒ වගේම තව paragraph එකක් මම මේකම copy කරලා ඔන්න ඊට යටින් paste කරනවා. දැන් අපි ගිහිල්ලා අපේ වෙබ් පිටුවේ බැලුවොත් මේක කොහොමද පේන්නේ කියන එක. පැහැදිලිද? දැන් මේක paragraph දෙකක් විදිහට පේනවා. දැන් අපිට මෙතනදී document එකේ ඒක එහෙම පේන්නේ නැහැ. අපිට මේක එක ළඟ තිබ්බා කියලා, මේක එක line එකට තිබ්බා කියලා. ඔන්න මම මේක එක line එකට ගන්නවා. මේවා තමයි අපි මූලිකම දේවල් ඉගෙන ගන්න ඕනේ. ඒක උන්ට tags කියන જાතිය අපි දාන්නේ මේක format කරන්න. අපි මෙතනදී tag එක කොහොම තිබුණත් ඒක තියෙන විදිහ browser එකට අදාළ නැහැ. මේක එයා ඒ tags formatting කරන විදිහට තමයි අපිට පෙන්වන්නේ. මේ කොහොම තිබ්බත් ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අපි මේක ඉගෙන ගන්න ඕනේ. අනිත් එක අපි document එකක් මේ වගේ හදනකොට අපි පාවිච්චි කරන්න ඕන තව දේවල් තියෙනවා. ඒ කියන්නේ techniques. දැන් මේ H1 එක මෙතනින් මම open කරා. ඊට පස්සේ H1 එක close කරන එකත් අපි මෙතනින්ම තියාගන්නවා. H1 close කරා. එහෙම නැත්නම් ඔයාලට පේන්නේ නැති දැන් මෙතනින් H1 මම හරි විදිහට තියාගත්තේ නැති හින්දා මොකද උනේ අර paragraph දෙකට H1 කියන එක apply වෙලායි තිබුණේ. ඔන්න දැන් තමයි ඒක හරියන්නේ. එහෙනම් අපි මේවා කියන indent කරනවා කියලා කියන. indent කියන වචනේ පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් මේ වෙබ් පිටුවක් හෝ ප්‍රෝග්‍රෑමින් කරනකොට indentation කියන එක අපි පාවිච්චි කිරීම readability. අපි කවුරු හරි මේක කියවනවා නම් ඒ කියවන කෙනාගේ පහසුව සඳහා අපි මේක හරි විදිහට indent කරගන්න ඕනේ. එහෙනම් p කියන්නේ එක formatting වර්ගයක් අපි පාවිච්චි කරන paragraph වලට. ඒ වගේම අපිට සමහර ලාවට ඕන වෙනවා numbers දාගන්න නේ. දැන් 1 2 3 කියලා අංක දාගන්න. අන්න ඒ අංක දාගන්න වුණොත් අපිට තව tag එකක් අපි පාවිච්චි කරනවා. list එකක් අපි ඒකට කියනවා ordered list කියලා. ordered list. එතකොට ඒක ඉවර කරනවා order list කියලා. right? ඒ වගේම order list එක list item තියෙනවා. list item එක අපි item එක ඉවර කරනවා. දැන් ඔයාලට තේරෙන්න ඕනේ දැන් මේක මම open කරේ order list එකක් මෙතනින්. එතකොට order list එකක් ඇතුලේ තමයි list එකේ item තියෙන්න ඕනේ. එහෙනම් li කියන tag එක ඒක ඇතුලට යනවා. දැන් අපි නිකම්ම li කියලා එළියට දැම්ම කියලා තේරුමක් නැහැ. මොකද ඒක list එකකින්
අපි කිස්සරලා කියන්න ඕන මේ හදන්නේ order list එක. ඒ හදන order list එකේ තියෙන list item තමයි මේ තියෙන්නේ කියන එක අපි මේ විදිහට කියන්න ඕන. එතකොට ඒවට අදාළව වලට පේන්නේ නැති 1 2 මේ අංක ටික ඇවිල්ලා තියෙනවා. right? මම මෙතන දැම්මොත් එහෙම පළවෙනි එක මේල්. මේල්. ඊළඟ එක ෆීමේල්. එහෙනම් අපිට අංක දෙකක් ඕනේ මේල් සහ ෆීමේල් කියන එක ඉන්ඩිකේට් කරන්න. හරි. දැන් මෙතනදී 1 2 ඉන්නේ කොහෙවත් මේල් ෆීමේල් එන්නේ කොහෙවත් කියන එක පේනවා ඇති. ඒවා ෆෝමැටින්. මොකද මේ ලිස්ට් දැන් ලිස්ට් අයිටම් එකේ ටෙක්ස්ට් එක සෙන්ටර් වුණාට HTML ડોකියුමන්ට් එකේ මේ දෙක සෙන්ටර් වෙන්නේ නැහැ. හරි. එතකොට මේවා අපි සෙන්ටර් කරගන්න පුළුවන් අපිට. අපි ඒවට මීට වැඩි ඔප්ෂන්ස් පාවිච්චි කරනවා. කියන්නේ ස්ටයිල් ෂීට් ලියන්න ඕන. ඒවා ගැන අපි ඉස්සරහට හඳගමු. right. මම මේකේ සෙන්ටර් කියන ටැග් එක අයින් කරොත් සේව් කරන්නේ. බලන්න දැන් අරක ඊළඟටම එනවා. හරි. එතකොට ඊළඟටම එනවා. ඒ කියන්නේ අර සෙන්ටර් කියන ටැග් එකකින් හින්දා තමයි මේ මේල් ෆීමේල් කියන එක සෙන්ටර් වෙලා තිබුණේ. 1 2 සෙන්ටර් වෙන්නේ නැතුව තිබුණේ. හරි. 1 2 කියන එක කියන්නේ සෙන්ටර් කියන ටැග් එකකින් 1 2 සෙන්ටර් වෙන්නේ නෑ ඒ ලිස්ට් අයිටම් එකේ. ඒකයි අපි එකතනින් තේරුම් ගන්න ඕනේ. එතකොට ඔයාලා මේ වෙනකොට ඉගෙන ගන්න ඕන ප්‍රධාන දේවල් ටිකක් තියෙනවා. ඒක තමයි අපි ડોකියුමන්ට් එකක් ෆෝමැට් කරනවා නම් අපිට ෆෝමැටිං අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය ඔප්ෂන් එක තෝරගන්න වෙනවා. නැතුව එකම ෆෝමැටිං එකක් මුළු ડોකියුමන්ට් එකකටම අපිට දාන්න බෑ කියන එක. පැහැදිලිද? ඒක අපිට අදාළ විදිහට අදාළ තැන්වලදී පාවිච්චි කරන්න ඕන. ඒක අපිට ප්‍රායෝගික දැනුමත් එක්ක එන එකක්. හරි? අපිට ඉගෙන ගන්න මේ වැඩේ කරන්න පුළුවන්. හරි. ඒ වගේම තව එකක් තියෙනවා unordered list කියලා. ඒ කියන්නේ සමහරලාට අපි නෝට් ලියන කොටත් කියනවා මොනවද? ඔන්න ඕක බුලට් දාලා ලියා ගන්න කියන කතාවක් කියනවා. නේ? tea coffee මම එතන වෙනස් කරේ මොකක්ද? උඩින් තිබ්බ ටැග් එක විතරයි. මේක order list එකක්, මේක unordered list එකක්. එච්චරයි වෙනස් කරේ. හරි? unordered list කරපුවාම ඔන්න මේකේ bullet කියන එක bullet එකක් එනවා. right? ඒ වගේම තව එක වර්ගයක් ඔයාලගේ මේ සිලබස් එක ඇතුලේ පාවිච්චි කරනවා. තව ලිස්ට් එකක් DL කියන එක. ඊළඟ එක තව අපි පාවිච්චි කරනවා DL කියලා ලිස්ට් එකක්. data list එකක්. හරි? මේ ලිස්ට් වර්ග තුන තමයි අපි basically HTML වලදී පාවිච්චි කරන්නේ. ඒතර මේ ලිස්ට් වර්ග තුන අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ලිස්ට් එකක් ඇතුලේ තව එකක්. ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතමු එක කියන මේල් කියන එක යටතේ තව මොන හරි අපිට නම් ටිකක් දාන්න ඕන කියලා. right? එහෙනම් අපිට මෙතනින් බුලට් දාලා දාන්න ඕන නම් අපිට ඒක ඇතුලේ තව ටිකක් දාන්න පුළුවන්. අපි කොහොමද කරන්නේ එහෙනම්? මේල්. right නිකන් හිතලා කියන්න බලන්න මේක ඇතුලේ අපි කොහොමද ලිස්ට් එකක් ලියන්නේ කියලා. මේක ඇතුලේ අපිට දාන්න පුළුවන්ද තව ලිස්ට් එකක්? එහෙම දැම්මොත් මොනවා වෙයිද? දැක්කද? ඒ කියන්නේ nested නේ එකක් ඇතුලේ තව එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි හරියට ටැග් එක ලියනවා නම් අපි මේවා ටැග් වරද්ද ගත්තොත් මේවා වෙන්නේ නැහැ. දැන් අපි මේ ටැග් එක එකයි අර ඉන්ඩෙන්ටේෂන් කියන එක හරියට තියෙන්න ඕන. මම ටැග් එකක් වරද්දනවා. දැක්කද? දැන් මේකට වැඩිය මොකද අර ඇතුලේ තියෙන එක තමයි බලවත් උනේ. ටැග් ගාලා ෆීමේල් කියන එකත් අරක ලිස්ට් එක ඇතුලට ආවා. ඇයි ඒකේ ක්ලෝස් එක තිබුණේ හරි තැන නොවන නිසා. හරි? එහෙනම් අපි ප්‍රැක්ටිස් කරන්න ඕන එකක් තමයි
මේ වගේ HTML කෝඩ් ලියනකොට ටැග් එකක් ඕපන් කරා නම් මොකද කරන්න ඕනේ? ටැග් එක ක්ලෝස් කරන්න ඕනේ. ඒවා අපි ප්‍රැක්ටිස් තියාගන්න ඕනේ දේවල්. හරි. අපි මේ ටික ආශ්‍රයෙන් පොඩි MCQ ටිකකට යන්න. ඔන්න එහෙනම් අපි ඉගෙන ගත්ත ටිකෙන් MCQ එකක් තියෙනවා. අපි කරමු බලන්න. පහත දී ඇති 1 සිට 3 දක්වා ලේබල් යොදා තිබෙන HTML කේතය සහ ලැබෙන්නා වූ ප්‍රතිපාදන සලකන්න. ලේබල 1, 2 සහ 3 සඳහා යෙදිය යුතු උසුලනවල නිවැරදි පිළිවෙල කුමක්ද? එහෙනම් අපිට මොකද එල කරලා තියෙන්නේ දැන් අවුට්පුට් එක දීලා තියෙනවා. ඒ අවුට්පුට් එකට හරියන විදිහට අවුට්පුට් එක ගන්න නම් අපි පාවිච්චි කරන්න ඕනේ ටැග්ස් මොනවද කියන එකයි අහන්නේ. හරි. මොනවද ඒකේ උත්තරය වෙන්නේ? පොඩ්ඩක් බලන්න. මල්ල උත්තරේ කියන්න බෑ. එහෙනම් මොකද්ද මේකට උත්තරේ වෙන්නේ? 2. T 2. DL DT DD. මේක තමයි පිළිවෙල data list එක. data list කියන එක උඩ පළවෙනි එකෙන් මෙන්න ඕන කියලා මතක තියාගන්න. ඊට පස්සේ item වෙන්නේ DD කියන මතක තියාගන්න. එතකොට ඉවරනේ. හරි. right. ඊළඟ එක. right. මේකට අපි යන් ඊළඟ කැලල කරලා ඉවර වෙලා. හරි. ඊතුරු එක තමයි ඊතුරු එක නෙමෙයි අපිට තව ගොඩක් තියෙනවා. ඊළඟ එක තමයි අපි කතා කරන්න යන්නේ. දැන් අපිට සාමාන්‍ය මොනවා හරි ડોකියුමන්ට් එකක් නිර්මාණය කරනකොට අපිට ගොඩාක් වෙලාවට වගු නිර්මාණය කරන්න සිද්ධ වෙනවා. ඒකේ තියෙන දත්ත පෙන්වන්න. ඉතින් අපි HTML වල ඒකට පාවිච්චි කරනවා වගු table. table කියන ටැග් එකම තමයි පාවිච්චි වෙන්නේ. එහෙනම් ඉගෙන ගත්ත පළවෙනි දේ ටැග් එකක් ඕපන් කරා නම් ටැග් එක ක්ලෝස් වෙන්න ඕනේ. ඒක තමයි අපි ඉස්සෙල්ලම ඉගෙන ගත්ත දේ. මොන ක්ලෝස් කරා. එහෙනම් වගුවක් අපිට තියෙනවා මොනවද? row සහ tr table row එකක් ඕපන් කරා නම් table row එක ක්ලෝස් වෙන්න ඕනේ. තියෙනවා table column අපි පාවිච්චි කරනවා td කියන ටැග් එක පාවිච්චි කරන column වලට. එහෙනම් ඔන්න column 1යි තව column එකක් ඕන නම් 2යි තව column එකක් ඕන නම් 3යි තව column එකක් ඕන නම් 4යි. ඔන්න column 4ක් තියෙනවා. මම මේක numbers කරොත් 1 2 3 4. දැන් අපි browser එක refresh කරලා බැලුවොත් අපිට 1 2 3 4 කියලා මෙතන මේ input කියලා මම මෙතන ආවේ ඔයගොල්ලන්ට අර ඉස්සෙල්ලා කියපු එක තමයි අර උඩින් ටෙක්ස්ට් එකක් විදිහට ආවේ. ඒක අපි පස්සේ කතා කරමු. හරි. දැන් මම වගු උගන්වන්න ඕන නිසා මෙන්න මේකේ කොපි එකක් දාගන්නවා. home t කියලා. මම මේකේ මේ උඩ තියෙන ටික අයින් කරලා වගුව විතරක් පැහැදිලිව පේන්න තියාගන්නවා. හරි. අපි මේකේ ගමු අපේ පාසලට සම්බන්ධ දෙයක්ම ගමු. මෙතන subject එක හැමදාම වගේ කතා කරන ඒවා. මෙතන term එක marks මේ විදිහට මම වගුවක් නිර්මාණය කරනවා. එහෙනම් මේ වගුවේ columns වෙනස් වෙන්නේ නැතුව ළමයිගේ marks වල ප්‍රතිශතයක් නම් තියෙන්නේ. මම subject තුනක් ගන්නම්. science maths ICT term එක
එක එක එක right marks average එක මම ගන්නම් 90යි 80යි 90යි ඔය විදිහට marks තියෙනවා right මම මේ table එක බැලුවොත් අපිට පේනවා subject එක term එක marks කියලා මෙතන වගුවක් විදිහට පෙන්නනවා වගුවක් විදිහට මේක පෙන්නනවා දැන් මේකේ වලට පේනවා 1 1 1 කියන එක නිකන් එකටමනේ තියෙන්නේ එහෙනම් මේ තුනටම එකක් තිබ්බනම් ඇතිනේ මධ්‍යස්ථ එක එහෙම දෙයක් හිතෙනවද මෙතන term කියන එක 1 1 1 ඕනේ නැහැ මෙතන එක සෙල් එකක් තිබ්බනම් ඇති right එහෙම ඒක කරන්නේ කොහොමද කියන එකත් අපි ඉගෙන ගන්න ඕනේ ඒ වගේම අපිට මේ columns ඒ කියන්නේ cells දෙකක් දැන් අපි excel වලදී කරා row merge කරා column merge කරා excel වලදී අපි merge කරානේ ඒ වගේ මේ html වලදීත් අපිට table වල තියෙන cell merge කරන්න පුළුවන් cell merge කරන්න පුළුවන් ඉතින් cell merge කරන හැටි ඉගෙන ගන්න නම් අපි table එකට දාගන්න ඕනේ border එකක් border එක මම size එක 5යි කියලා කියනවා මේ 5 කියලා කියන්නේ pixel 5යි කියලා කියනවා දැන් ඔයාලට පේනවද මෙතන 1යි 2යි 3යි මෙතන තියෙනවා තව මේ මැද මොකක් හරි හිස් එකක් වගේ එකක් පේනවද මොකක්ද මම මෙතන වැරද්දක් කරලා තියෙනවා ඒ වැරද්ද පුළුවන් නම් මට හොයලා දෙන්න මම ඔයාලට හැම වෙලෙම උගන්වපු එක මම නොකර කරපු හින්දා තමයි ඒ වැරද්ද උනේ ඒක මම ඔයාලට කියලා දුන්නට මම මෙතනදී ඇප්ලයි කරේ නෑ ඒ වැරද්දේ හින්දා වෙලා තියෙනවා හැම වෙලේම අපි කිව්ව දෙයක් මොකක්ද ටැග් එකක් ඕපන් කරපුවම ටැග් එක ක්ලෝස් කරන්න මතක තියාගන්න කියලා. අන්න එහෙනම් ක්ලෝස් කරලා නැහැ. එහෙම වුණාම තමයි අර වගේ දෝෂ වෙන්නේ. මොකද මේ ටැග් එක ක්ලෝස් කරලා නැති හින්දා තමයි ඒ ටිකේ අපිට එහෙම පෙන්නන්නේ. එතකොට හැමතැනම හපව් සෙල් එකක් පෙන්නේ අලුතෙන් කොලම් එකක් ඕපන් වුණා කියන එක තමයි එතනදී පේන්නේ. මොකද දැන් කොපි කරපු හින්දා කොපි පේස්ට් කරපු හින්දා ඒ වැරද්ද දිගටම ගියා. දැක්කනේ පැහැදිලි නේද උණු වැඩි. හරි. එතකොට දැන් මෙතන මේ අපිට පේනවා මෙතන සෙල්ස් වෙන වෙනම තියෙනවා කියන එක පේනවා පැහැදිලි. සෙල්ස් තියෙනවා වෙන වෙනම. එතකොට මට ඕනේ නම් දැන් අපි මේ වගේ අවස්ථාවක් ගමු. හරිද? මට මේ සබ්ජෙක්ට් තුනේ ඇවරේජ් එක දාගන්නවා මම මෙතන. හරි එතකොට ටර්ම් කියන එක ඕනේ නෑ කියලා හිතමු. ඇවරේජ් කියන එක මෙතන ඉඳන් මෙතෙන්ටම එන්න ඕනේ. මේ විදිහට එන්න ඕනේ. එහෙමනම් මම මේක කොපි කරලා ගත්තොත් තව රෝ එකක් ඔන්න ගත්තා. මම මේකේ ඇවරේජ් කියලා දැම්මා. ඇවරේජ් කියලා දාපුවම දැන් මෙතන මම ටර්ම් එකත් එක්ක ගත්තානේ. මේ ටර්ම් එක ඕනේ නෑ මට. මම මේක මෙහෙම අයින් කරොත් මොකද වෙන්නේ? මම මේ ටර්ම් එක ඕනේ නැති හින්දා මම ඔන්න මේ TD එක අයින් කරලා දානවා. දැන් ඔන්න TD එක මගෙන් අයින් කරා. දැන් මොකද වෙන්නේ බා? දැන් මොකද උනේ ටේබල් එක? දැන් ටේබල් එක සෙල් එකක් මිසින් නේ. එක සෙල් එකක් මිසින්. එහෙනම් එයාගේ ෆෝමැටින් අවුල් දැන්. ඒ හින්දා මොකද උනේ අර percentage එක ඇවිල්ලා ටර්ම් එක ගාව තිබ්බා. හැබැයි සෙල් එකක් නැහැ කියන එක අපිට පේනවා. අපි එහෙම වෙලාවක අපි පාවිච්චි කරනවා col span කියලා එකක්. col span දෙකයි. cols නෙවෙයි මෙතන row span නේ. row නේ අපි මේවා කරේ. row එක. column එක නෙවෙයි. අපි පාවිච්චි කරන්න ඕනේ col span කියන එක column
දෙකක් එකට කරන්නේ. හින්දා col span කියන ඇට්‍රිබියුට් එක තමයි පාවිච්චි කරන්නේ. කොලම් දෙකක් එකට කරනවා කියන එකයි මෙතනින් කියන්නේ. col span දෙකයි. එහෙම කරලා අපි මේක බලවුවොත් output එක මොකද වෙන්නේ? දැන් අර මේ කොලම් දෙකම එක කොලම් එකක් විදිහට වෙලා තියෙනවා. පැහැදිලිද? එහෙනම් අපිට මේ terms කියන එක දැන් ඔයාලට තේරෙන්නේ නැති මම ඉස්සලා කියපු එක. මේ terms කියන එකටත් එකක් දැම්ම හැකි නේද? මේ තුනම එකක් කරලා. මේ තුනම එකක් කරලා එක දැම්ම හැකි නේද? එහෙම කරන්න පුළුවන්. අපි මොකද කරන්න ඕනේ එහෙනම්? එහෙම කරන තැනකදී මේ රෝස් තුන තමයි අපිට මේ රෝස් තමයි අපි එකක් විදියට තියෙන්න වෙන්නේ. හරි? අපි දැන් රෝස් ස්පෑන් එකක් දානවා 3ක් කියලා දාලා අපි සේව් කරලා බලපුවහම මොකද වෙන්නේ? මේ රෝ ස්පෑන් එක හැදෙනවා. මේ එක එක දෙකක් ආවා. දෙකක් ඇවිල්ලා මේ දෙක shift වුණා මෙහෙට. දකුණට shift වුණා. හේතුව මොකක්ද? අපි රෝස් 3ක් ස්පෑන් කරපුවාම අපි දැනගන්න ඕනේ 3ක් එකට තියෙන හින්දා මේ TD එක වැඩක් නෑ. මේ TD එක වැඩක් නෑ. මේ TD එක අයින් කරලා දාන්න ඕනේ. ඔන්න එහෙනම් මෙතන මේ රෝස් 3 එකක් විදියට පෙන්නනවා. හරි? ඔය ටික තමයි අපි බේසික්ම ටේබල් වල ඉගෙන ගන්න ඕන ටික. කොහොමද රෝස් ටිකක් හදන්නේ? අපිට ඕන වෙලාවක කොහොමද අපිට කොලම්ස් ටිකක් එකට මර්ජ් කරගන්නේ? අපිට ඕන වෙලාවක කොහොමද අපි රෝස් ටිකක් එකට මර්ජ් කරගන්නේ කියන ඔන්න ඔය ටික තමයි අපි ටේබල් වලදී මූලිකව ඉගෙන ගන්න ඕන ටික. හරි එහෙනම් අපි ප්‍රශ්නෙට යන් පේපර් එක රයිට්. දැන් මේ ප්‍රශ්නේ බලමු. වගුවක් නිර්මාණය කිරීම සඳහා වන පහත HTML කේතය සලකන්න. ඔන්න අපිට කේත ටිකක් දීලා තියෙනවා. ඉහත කේතය මගින් නිර්මාණය වන ප්‍රතිදාන කවරක්ද? රයිට්. මේකෙදි දැන් අපි අවබෝධ කරගන්න ඕනේ මොකක්ද? row span. දැන් ඔයාලට මෙතන තියෙනවා th කියන එක. th කියන එක. මේ th කියලා පාවිච්චි කරන්නේ table header එකට. header එකට අපි පාවිච්චි කරන th එක. හරිද? එතකොට tr td th තිබුණා කියලා ලොකුවට හිතන්න එපා. th කියන එකත් ඒ අර header කියන tag එකක් විදිහට පාවිච්චි කරන එකම තමයි. හරිද? ඒක table header කියන එකමයි පාවිච්චි වෙන්නේ එතන. හරි? මෙතන වැදගත්ම එක තමයි මේ row span කියන එක අපි බලන්න ඕනේ. row span එකක් තියෙනවා. දැන් මේ tr එකේ බැලුවොත් පළවෙනි tr එකේ තියෙනවා මෙතනින් tr එක ඉවර වෙන්නේ. columns කීයක් තියෙනවද කියලා බැලුවොත් නේ column 1යි columns 2යි. දැන් මෙතන tags දෙක මාරු කරලා දාන්න. th උත් දාලා තිනවා td උත් දාලා තියෙනවා. හරි? මම මේක මෙහෙම copy කරලා ඔයාලට පෙන්නන්නම් ඒක. හරි. එතෙන් යන්න කලින් අපි බලමු මේකේ output එක. right row span එන span කරලා තියෙන මොනවද? column ද නෑ. rows තමයි span කරලා තියෙන්නේ. එහෙනම් අපිට මේකේ අයින් කරන්න පුළුවන් උත්තර මොනවද? මේකේ තව විශේෂත්වයක් තියෙනවා. හරි? මේක දිහා බලපු ගමන් අපිට උත්තර කිහිපයක් අයින් කර හැකි මොනවද? 3යි 4යි අයින් කර හැකි. ද දැන් මා පැටලුණා නේද column span row span ඈ හරි මේකේ අයින් කරන්න පුළුවන් 1 2 5 අයින් කරන්න පුළුවන් දැක්කද ඒක තමයි දැන් මම කියන්නේ MCQ අපි කරනකොට අපි ඒව තමයි හිතන්න ඕන තැන් පැහැදිලිද උත්තර හරි දැන් මෙතන දැන් බලන්නකො දැන් අපිට අයින් කරන්න පුළුවන් මේ උත්තර. ඒතර 3 4 ඉතුරු වෙනවා. 3 4 ගත්තොත් එහෙම මෙතන ටෙලිෆෝන් කියන එක තමයි row span දෙක වෙලා තියෙන්නේ. එහෙනම් ටෙලිෆෝන් කියන එකේදී row දෙකක් merge වෙලා තියෙනවා. දැන් ඊළඟ එකේදී මේ ටෙලිෆෝන් එකට මේකේ TD එකයි තියෙන්නේ. එහෙනම් මේ ටෙලිෆෝන් numbers දෙක තමයි merge කරලා තියෙන්නේ. එහෙනම් අපිට උත්තරේ ගන්න පුළුවන් 4
විදිහට. හරි අපි අර ප්‍රශ්නේ කරනකොට ඉගෙන ගත්තා මේ th කියලා ටැග් එකකුත් පාවිච්චි කරනවා. මේ ටේබල් එකක් තියෙනවා table head table foot නේ t foot කියලා දාන්න table foot. හරි ඊට th මේ td එක වෙනුවට පාවිච්චි කරන ටැග් එකක්. right මේක අපිට ගොඩාක් පහසු වෙනවා මේ ටේබල් එක කොපි කරගෙන ගියපුවාම. මම ටේබල් එක කොපි කරලා යන්න. මට ටේබල් එක කොපි කරලා යනකොට වැඩි ලේසි වගේ මේ එතන ටයිප් කරා නම්. හරි. ඒ සිලෙක්ට් කර එක හොඳ මම හරි විදියට. ඒ කියන්නේ shift එකත් එක්ක arrow key එක පාවිච්චි කරලා සිලෙක්ට් කරේ. ඒක තමයි මේ ওই වගේ දේවල් සිලෙක්ට් කරගන්න තියෙන ලේසිම විදිය. හරි. දැන් මේක ඉස්සෙල්ලාම output එකට යනවා. output එකට ගිහිල්ලා ඇවිල්ලා මම මෙතන මේ කතා කරන්නම්. right. දැන් මෙතන total කියන එක මේ අඩියට ඇවිල්ලා තියෙනවා. region sales amount කියන එක මැදින් තියෙනවා. හැබැයි මම මේ කෝඩ් එක ගත්තොත් ඔයාලට පේන ඇති total කියන එක තියෙන්නේ කොහෙද පේනවද? තියෙන්නේ කොහෙද? දෙවෙනියට තමයි තියෙන්නේ. right? මේක දෙවෙනියට තමයි තියෙන්නේ. table header කියන එක පළවෙනියට තියෙන්නේ. මම මේ කට් කරනවා. කට් කරන් ගිහිල්ලා මෙතනින් දාන්න. ඒ කියන්නේ මොකද කරේ මම තිබ්බ ලයින් දෙක මාරු කරා. උන රිෆ්‍රෙෂ් කරනවා. මාරු වෙනවද? නෑ. එහෙනම් මෙතන මේ t head කියන එකෙන් කියන්නේ මොකද්ද? table header කියන එක. t foot කියන එකෙන් කියන්නේ මොකද්ද? table footer කියන එක. හරි. එතකොට මේ table header table footer කියන ටැග් දෙක දාපුවාම head කියලා දාපුවාම උඩම row එක විදිහටත් foot කියලා දාපුවාම යටම row එක විදිහටත් browser එකට තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ t body කියන ටැග් එකෙන් මොකද වෙන්නේ? මේක තමයි table body එක කියලා එයා අඳුන ගන්නවා. table body එක කියලා එයා අඳුන ගන්නවා. ඊට පස්සේ table body එක ඒ ඇතුලේ තමයි වෙන්නේ. පැහැදිලිද? මම දැන් අර ටැග් එක දැම්මා table body එක ඇතුළට. මොකක්ද දැම්මේ? table header එක දැම්මා body කියන ටැග් එක ඇතුළට. ඒත් browser එකේ පෙන්නන්නේ යා උඩින්ම තමයි. right. මම මේ ටැග් එකක් මැදට දාන්න. ඒ කියන්නේ tr එකක්. tr එකක් විදියට මේක මැදට දාන්න. පේනවද වෙනසක් වෙනවද? නෑ. ඇයි යාට අඳුර ගන්න පුළුවන් මොකෙන්ද මේ table head කියන ටැග් එකකින් අඳුන ගන්නවා. අඳුනගෙන යා මේක table එක උඩටම එන විදිහට අපිට පෙන්නනවා. හරි. right. තේරුණා නේද ඒක? right. ඒතකොට table header table footer කියන එක දැනගන්න මෙන්න මේ th කියන එක පාවිච්චි කරන්නේ table header හෝ table footer වල මේ td කියන එක වෙනුවට column එකක් විදිහට define කරගන්න තමයි th කියන එක tag එක පාවිච්චි කරන්නේ. ඒකත් අපි දැනගන්න ඕනේ. දැන් අපි යන් ඊළඟට දැන් අපි දැන් කීප ටිකක් කියන්නේ අපි ඉගෙන ගත්ත පොයින්ට්ස් කිහිපයක් කොහොමද අපි පැරග්‍රාෆ් එකක් දාගන්නේ කොහොමද ටේබල් එකක් දාගන්නේ කොහොමද ලිස්ට් එකක් දාගන්නේ කියන එක අපි ඉගෙන ගත්තා. ඒ වගේම ඔයාලා වෙබ් පිටුවකට ගියපුවාම දැකලා ඇති මේ වෙබ් පිටුවක ලින්ක් තියෙනවා. අපි කියන්නේ ලින්ක් කියලා. මේකට හයිපර් ලින්ක්. right? මේක උඩ ක්ලික් කරපුවාම වෙනත් පිටුවකට යනවා. දැන් මම එහෙම කියන්නේ කොහොමද? ඔන්න මම මෙතන reports link කියන එක උඩ ක්ලික් කරපුවාම ඔයාලට පේනවා ඇති මෙතන download all.lk reports කියන එකට යනවා. මම contacts කියන එක උඩ ක්ලික් කරපුවාම මෙතන බලන්න මේ reports කියන එක දැන් මොකද උනේ? contact කියලා change වුණා. contact කියලා change වුණා. ඒ කියන්නේ මෙතන මේ අපි මේ link ක්ලික් කරනකොට අපිට load වෙන content එක වෙනස් වෙන මොනවා හරි එකට යනවා. එහෙනම් අපි මේවට කියනවා hyperlink කියලා. මේවට කියන අපි මේ clickable ඒවට වෙබ් පිටුවේ තියෙන hyperlink කියලා කියනවා. අදිසන්දාන කියන වචනේ පාවිච්චි කරනවා.
එහෙනම් අපි දැනගන්න ඕනේ කොහොමද අපි මේ වෙබ් පිටුවකට හයිපර්ලින්ක් එකක් දාන්නේ කියලා. හයිපර්ලින්ක් එකක් දැමීමේ වෙබ් පිටුවකට මූලික පරමාර්ථය මොකද්ද? මේවා එකිනෙකට සම්බන්ධ කිරීම. ඒ කියන්නේ වෙබ් පිටු එකිනෙක අතර අපිට නැවිගේට් කරන්න, එකිනෙක අතර යන්න බෑ අපිට මේ හයිපර්ලින්ක් කියන එක තිබ්බේ නැත්තම්. ඒ හින්දා හයිපර්ලින්ක් එකක් අපි වෙබ් පිටුවකට ඇතුළත් කරන්න ඕනේ. අපි එහෙනම් බලමු කොහොමද වෙබ් පිටුවකට හයිපර්ලින්ක් එකක් දාන්නේ කියලා. දැන් මේ අපි ඔන්න මෙතන මේ subject terms marks කියලා ටේබල් එකක් හදුවා කියමුකෝ. දැන් කාට හරි ඕන වෙනවා මේ subject කියන එකට තව link එකක් දාගන්න. subject කියන එකට link එකක් දාගන්න. අපි ඒක කොහොමද කරන්නේ? නැත්තම් අපි වෙන එකක් කරන් කොහොමද මේකට link එකක් දාගන්නේ කියන එක අපි බලමු. හරි. ඔන්න මම උඩ තියෙන ටේබල් ටික මකලා මම මෙතන අපි මේ region sales amount කියන ගත්ත ටේබල් එක ඉතුරු කරගන්න. හරි. මම ඒකත් පාවිච්චි කරන්නේ නැතුව හරි පැහැදිලි නේද? අපි මොකටද අධිසන්ධානයක් දාගන්නේ නැත්නම් හයිපර්ලින්ක් එකක් දාගන්නේ මේ වෙබ් පිටු දෙකක් එකිනෙක යා කරන්න තමයි අපි දාගන්නේ. අපි ඒකට පාවිච්චි කරනවා A කියන ටැබ් එක. A කියන ටැග් එක පාවිච්චි කරනවා. ඇන්කර් කියන්නේ. ඇන්කර් එක. ඇන්කර් එකකින් මොකද කරන්නේ? මොකක් හරි දෙයක් රඳවලා තියාගන්න එකනේ කරන්නේ. HREF කියන එක පාවිච්චි කරනවා. මේ ඇන්කර් එක කොහෙටද සම්බන්ධ වෙලා තියෙන්නේ කියන්නේ. ඊට පස්සේ අපිට මේක ඉවර කරන්න පුළුවන් මෙතන ඩිස්ප්ලේ ලින්ක් එක දානවා. home. ඒ කියන්නේ මම මේක ක්ලික් කරපුවාම කොහෙටද යන්න ඕනේ යන්නේ කියන එක පෙන්වන්න අපි දානවා. ඒ වගේම ඇන්කර් ටැග් එක මේ විදිහට ක්ලෝස් කරනවා. ඇන්කර් එක ඕපන් කරා, ඇන්කර් එක ක්ලෝස් කරා, ඩිස්ප්ලේ කරා. ඒ වගේම මෙතෙන්ද යන්න ඕන ලින්ක් එක මොකක්ද කියලා දැම්ම. ඔන්න මම දැන් මේ පිටුව රිෆ්‍රෙෂ් කරනවා. හෝම් කියලා පේනවා. දැන් අර ඒක උඩට ගිහපුවම මොකද්ද වෙන්නේ? අතක් එනවා. ඒක උඩට ගිහපුවම අතක් එනවා. මේ අත ක්ලික් කරොත් කොහෙටවත් යන්නේ නැහැ. හේතුව මොකක්ද? මම කොහෙටවත් යන්න යාට දුන්නේ නැහැ. කොහෙටවත් යන්න දුන්නේ නැහැ. හරි? අපි මෙතනම හැදුවා home t කියලා එකක්. home t.html කියලා page එකක්. මම දැන් මේක රිෆ්‍රෙෂ් කරලා මම මේක ක්ලික් කරොත් පේනවද ඔයාලට? දැන් මොකද උනේ? දැන් අර පිටුවට ගියා. අපිට ඒක තේරුන්නේ නැහැ නේ ක්ලික් කරපු ගමන් වෙන මොකද්ද ලෝඩ් වුණා කියලා තමයි අපිට හිතුනේ නේද? ක්ලික් කරපු ගමන් මොකද වෙලා තියෙන්නේ? home t කියන එකට ගිහිල්ලා තියෙනවා. home t කියන පිටුවට මේ ඒක තමයි දැන් ලෝඩ් වෙලා තියෙන්නේ. දැන් අපි මේකෙන් නැවතත් යන්න ඕන නම් අර පිටුවට මොකද කරන්න ඕනේ අපි? මේකේ කොහේ හරි දෙන්න ඕන නම් අර පිටුවට යන්න අපි එහෙනම් මේ පිටුවෙත් මොකද කරන්න ඕනේ? හයිපර්ලින්ක් එකක් දාන්න ඕනේ. මොකද අර පිටුවට සම්බන්ධ කරන්න. රයිට් අපි මේ වැඩේත් කරමුකෝ. ඔන්න මම මොකද කරන්නේ ඒකට මේ ටැග් මේකම මේ ටැග් එකම කොපි කරලා අරන් මම ඕපන් කරගන්නවා. home t ඒ කරලා දැන් මෙතන ඇත්තටම මේ page එක home page එකනේ. ඒ හින්දා මම මෙතන home t කියලා දාන්නම් display එක. මේක home කියලා තියලා මෙතන home කියන page එක තියන්න. ඒ කරපැඩි තේරෙනව නේද? මෙතන home දැන් අතන ගියපුවම පේන්නේ මොකද්ද? home t. home t. පේනවද? right. එහෙනම් ඔන්න වෙබ් පිටුවල මේ වැඩේ තමයි වෙන්නේ. අපි මේ link ක්ලික් කරනකොට මොකද වෙන්නේ? අපි ක්ලික් කරන link එකට අදාළ වෙබ් පිටුව එයා ලෝඩ් කරලා පෙන්නනවා. ඒ වැඩේ තමයි වෙන්නේ. එහෙනම් ඔක තමයි මූලිකම අධිසන්ධානයක අරමුණ මොකක්ද මේ වෙබ් පිටු එකිනෙක සම්බන්ධ කිරීම තමයි හයිපර්ලින්ක් එකකින් කරන්න. ක්ලික් කරපුවාම අදාළ ඉමේජ් එක නැත්නම් අදාළ page එක ලෝඩ් වෙනවා. අපිට එතකොට මේකත් අපිට
අපිට මේ ඇන්කර් එකක් ඕන එකට දැම්ම හැකි. ඔන්න බලන්න මම මෙතන පොඩි වැඩක් කරලා පෙන්නන්නම් ඔයාලට. අපි ඉන්නේ දැන් home t කියන page එකේ. මම මේ ඇන්කර් එක ක්ලෝස් කරනවා. මේ පැරග්‍රාෆ් එකත් පහු කරලා. මේ පැරග්‍රාෆ් එකත් පහු කරලා මම මේක ක්ලෝස් කරනවා. දැන් පේනවද? මොකද උනේ? අර මුළු පැරග්‍රාෆ් එකම දැන් ඇන්කර් එකක් වෙලා මේ. මම ඕන තැනක ක්ලික් කරොත් ඒකට කරනවා. එහෙනම් ඇන්කර් ටැග් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ කන්ටෙන්ට් ගොඩක් ඇන්කර් කරන කන්ටෙන්ට් ගොඩකට ගියපුවම ඒ ඕන තැනක ක්ලික් කරපුවම අදාළ පිටුවට යන විදිහටත් අපිට මේ ඇන්කර් ටැග් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි හයිපර්ලින්ක් එක ඉගෙන ගත්තා වගේ තව එකක් ඉගෙන ගමු. අපි කොහොමද අපිට පින්තූරයක් දාගන්න ඕන නම් කොහේ හරි තැනකට කොහොමද පින්තූරයක් දාන්නේ කියලා. දැන් මේ කොෆි කියන එක වෙනුවට මට මෙතෙන්ද ඉමේජ් එකක් දාගන්න ඕන. ඒකට අපි ටැග් එකක් පාවිච්චි කරනවා img කියන ටැග්. img කියලා පාවිච්චි කරන ඉමේජ් වලට source කියන එක. src කියන එක. පාවිච්චි කරනවා source කියන එක. source කියලා කියන්නේ මම මේ කොපි කරලා ගත්ත එකක් තිබුණේ. මේ කොපි කරලා ගත්ත එක වැරදි උත්තරයක් මම ගන්න තියෙන එක තමයි ඉස්සෙල්ලා උනේ. src කියලා කියන්නේ source කියන්නේ. source කියන එකේදී කියවෙන්නේ මේ image එකට එන file එක මොකක්ද කියන්නේ. image එකට එන file එක මොකක්ද කියන්නේ. දැන් මේ අපි මේ folder එක ඇතුළේම මොකක් හරි image එකක් දැම්මොත් මේ new folder එක ඇතුළටම මම දාන්නම් image එකක් placeholder. ඔන්න මම image එකක් දානවා. placeholder.png කියන image එක මම දානවා. .png. හරි. ඊට පස්සේ මෙතන tag එකක් තියෙනවා. alt කියලා මොකක් හරි නමක් දාලා තියෙනවා. alt කියලා කියන්නේ alternation කියලා. හරි. මම මේ image එක මෙතනින් වහනවා. open කරා. දැන් මේ tag එක ඇතුළේම close කරලා දැක්කද? open close. right. මම දැන් මේ page එක refresh කරලා බැලුවොත් home t එක. දැන් පේනවාද t ඊට යටින් මොකද තියෙන්නේ? දැන් image එකක් පේනවා. දැන් මේ image එකේ එක අකුරක් හරි වැරදුනොත් path එක දැන් මොකද්ද පේන්නේ අපිට? දැන් my image කියලා පේනවා. image එකක් තියෙනවා my image. ඒ කියන්නේ මොකද්ද මේ? මේ alt එකකින් කරන්නේ alt එකකින් කරන්නේ බැරි වෙලාවත් මේ දීලා තියෙන path එකේ image එක නැති වුණොත් දීලා තියෙන path එකේ image එක නැති වුණොත් එයා ඒ වෙනුවට මෙතන දීලා තියෙන text එක පෙන්වන එක තමයි img කියන එකෙන් මේ sorry alt කියන එකෙන් වෙන්නේ. පැහැදිලිද? right. එහෙනම් අපි අද ඉගෙන ගත්ත දේවල් තමා ඔයාලට මූලිකව HTML කියන පාඩම ඇතුළේදී කතා කරන්නේ සහ ප්‍රශ්නවලදී භාවිතා කරන්නේ. හරි. තව අපි මේකේ තව ටිකක් තියෙනවා අපි කතා කරමු. අපි දැන් බලනවා කොහොමද මේ formatting කියන එක. එහෙම නැත්නම් අපි කතා කරපු මේ පිටුවක් දැන් අපි කියවනේ appearance එක නැත්නම් මේ පිටුවක එක එක table හදනවා වචන තියෙනවා list තියෙනවා. මේවා තව දුරටත් ලස්සන කරන්නේ ක්‍රියේටිව් විදිහට ප්‍රසන්ට් කරන්න අපි පාවිච්චි කරනවා මේ CSS cascading style sheet. අපි CSS කියලා තමයි කියන්නේ. CSS පාවිච්චි කරනවා අපි කොහොමද HTML වල CSS පාවිච්චි කරන්න කියලා අපි ඊළඟ දවසේ කතා කරමු.